සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත්
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දණ්ඩ කියන වර්ගයට අයිති වෙන 8 වෙනි ගාථා රත්නය. අත පාපානි කම්මානි කරං බාලෝ නබුජ්ජති සේහි කම්මේහි දුම්මේධෝ අග්ගි දණ්ඩෝව තප්පති. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අකුසල් කරන අනුවන පුද්ගලයා තමන් කරපු පවේ විපාකය විඳින වෙලාවට ගින්නෙන් දැවුණු පුද්ගලයෙක් වගේ තැවෙනවා කියලා. ඒ සඳහන් කළේ පින්නතුනි, නිරයේ ගිහිල්ලා ගින්නෙන් දැවෙන එක ගැන නෙමෙයි. අකුසල් කරන අය මරණයට කලින්ම මෙලවදීම බොහෝ පීඩාවන්ට පත් වෙනවා. තමන් කරපු අකුසල කර්ම ගැන කල්පනා වෙලා බොහෝම දුක් විඳිනවා තමන්ගේ හිතින්. ඒකයි මෙතන සඳහන් කළේ ගින්නෙන් දැවෙන පුද්ගලයෙක් වගේ සිතින් ගතින් දෙකෙන්ම තැවෙනවා කරපු අකුසල කර්ම නිසා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණාව අපට පැහැදිලි කොට වදාළේ මහමුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහා ස්වාමින් වහන්සේත් බුදුරජාණන් වහන්සේ ළඟ තමන් දැකපු එක්තරා ප්‍රේතයෙක් පිළිබඳව කරුණු සාකච්ඡා කරන අවස්ථාවේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ එක දවසක් ලක්කණයන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පිණ්ඩපාතේ වැඩම කිරීම සඳහා පහළට බැහැගෙන එන වෙලාවේ ප්‍රේතෙක් දැක්කා. මේ ප්‍රේතයා දැක්කේ මහමොග්ගල්ලාණන් වහන්සේ. විශාල ප්‍රේත ශරීරයක්. යොදුන් 25ක් විතර උසයි. ඒ ප්‍රේතයා නිරන්තරයෙන් ගින්නෙන් පිච්චෙනවා. පාද දෙක ගාවින් නැගෙන ගින්දර හිස දක්වාම ගමන් කරනවා. හිසෙන් නැගෙන ගින්දර පාද දෙක දක්වාම පුච්චගෙන ගමන් කරනවා. සමහර වෙලාවට මුලින් අගින් දෙකෙන්ම ගින්දර නැගෙනවා. ඒ ගින්දර ශරීරයේ මැදදි මුණ ගැහෙනවා. මේ විදිහට ගත වෙන හැම මොහොතක්ම ගින්දරෙන් පිලිස්සි වේදනාව විඳිනවා. ඉතින් ගින්දරෙන් දැවෙනවා කියලා කියහම ඒක කොහොම වේදනාවක්ද කියන එක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැනේ පින්නතුනි. අපි දන්නවා ඒක ඉවසන්න බැරි, දරාගෙන ඉන්න බැරි මහා වේදනාත්මක අත්දැකීමක් කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ ප්‍රේතයා දැවෙන්නෙත් ඒ විදිහටම තමයි. සමහර වෙලාවට මනුස්ස ලෝකේ තියෙන ගින්දරට වඩා බොහෝම සැර වෙන්නත් පුළුවන්. මේ දවන්නේ කර්මය විසින්. මොකද නිරයේ ගින්දර ගැන එහෙම සඳහන් කරනකොට මනුලව ගින්නට වඩා බොහෝම තේජවන්ත බව සඳහන් කරනවානේ. තාම සැරයි. නමුත් මේ ප්‍රේතයා දැකලා මහමොග්ගල්ලාණන් වහන්සේට සිනහ පහළ වුණා. ඒක දැකපු ලක්කණයන් වහන්සේ මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, සිනහ පහළ වුණේ කිනම් හෝ විශේෂ කටයුත්තක් නිසාද? විශේෂ යමක් දැක්කද? සඳහන් කළ ආයුෂ්මත් ලක්කණේ ඒ කාරණාව මගෙන් දැම්ම අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ගාවදීම අහන්නකෝ. එතකොට මං කාරණාව පැහැදිලි කරන්නම් කියලා. දෙදෙනා වහන්සේම පිණ්ඩපාතේ වැඩලා
සිඟාගත්ත දානි ටික වළඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගමන් කරලා ධම් සභාවේදී භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේත් එක්ක ආගිය තොරතුරු කතා කරන වෙලාවේ ලක්කණයන් වහන්සේ මතක් කළා ස්වාමීනි මහමොග්ගල්ලාණන් වහන්සේ අද උදේ අපි ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එන වෙලාවේ ඔබ වහන්සේ සිනහ පහල කළ හේතුව මම අහන වෙලාවේ සඳහන් කළේ ඒක භාග්‍යතුන් වහන්සේ ළඟදී අහන්න කියලා. ස්වාමීනි මොකක්ද හේතුව කියලා. එතකොට පින්නතුනි කෙනෙක් සිනහ වෙනකොට ඒ සිනහ වෙන වාරයක් ගානේ ඇයි hina වුනේ කියලා අහන්න දෙයක් තියෙනවද? සාමාන්‍ය අයගේ ස්වභාවය තමයි නිතරම සිනහ වෙන එක. සමහර අය සතුටටත් hina වෙනවා. සමහර අය අවඥාවට වාගෙත් hina වෙනවා. අනිත් අයට සමච්චලයටත් hina වෙනවා. මේ වගේ අපි hina වෙන ආකාර විදි කීපයක් තියෙනවා. නමුත් මේ බුදුදහමේ නිතර hina වෙන්න කියන කාරණාවක් අගය කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් කොක් හඬලා සිනහසෙනවා නම් අපි කියන්නේ හඬ නගලා hina වෙනවට. ඒක හරියට නිකන් කුමාරයන්ගේ වැඩක් වගේ කියලා. දත් පෙන්නලා හඬ නගලා hina වෙන එක කුමාරයන්ගේ වැඩක්. කුමාරයන්ගේ වැඩක් කියලා කියන්නේ ඒක පොඩි ළමයින්ගේ වැඩක්. කිසිම අවබෝධයක් දැනුමක් තේරුමක් නැති පොඩි දරුවන්ගේ වැඩක් තමයි මේ හඬ නගලා දත් පෙන්නලා hina වෙන එක. අවබෝධයක් දැනුමක් තියෙන වැඩිහිටියෙකුට ඒක සුදුසු නෑ කියන කතාවයි සඳහන් කළේ. එතකොට භික්ෂූන් වහන්සේලාට නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් ධර්ම කාරණාවක් අවබෝධ වෙලා ඒ ධර්ම කාරණාව හරියට වැටහිලා ධර්ම කාරණාව වැටහීම සම්බන්ධයෙන් ඇතිවෙන ප්‍රීතිය නිසා යන්තම් දසන් පෙන්නලා සිනහවක් පහල කරන්න පුළුවන්. එහෙම නැතුව හඬ නගලා කෑ ගහලා බොහෝ දත් පෙනෙන විදිහට සිනහ වෙන එක භාග්‍යතුන් වහන්සේ අගය කරලා නැහැ. තවත් කාරණාවක් පින්නතුනි. සිනහ වෙන්නේ හැම වෙලාවෙම විශේෂයෙන් සතුටකුත් එක්ක. මුලින් සඳහන් කළ අවඥාවටත් අපි hina වෙනවා. සමච්චලයටත් hina වෙනවා. නමුත් මේ දෙකම අකුසල් සහිතයිනේ. සාමාන්‍යයෙන් hina වෙන එකත් සතුටක් දැනිලා hina වෙනවා කියලා කියහම කෙලස් එක්කම තමයි ඒකත් තියෙන්නේ. නමුත් මේ ලෝකේ hina වෙන්න පුළුවන් ද අපිට හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ එක තැනක වෙරිමතින් හිටපු කාන්තා පිරිසකට දේශනාවක් කරනකොට ප්‍රශ්නයක් ඇහුවා. කෝණු හාසු කිමානන්දු කුමන හිනාවක්ද කුමන සතුටක්ද කොහොමද hina වෙන්නේ කොහොමද සතුටු වෙන්නේ කියලා. ඇයි hina වෙන්න බැරිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. රාගාදී 11 ගින්නකින් ගත වෙන මොහොතක් ගානේ සත්වයා දැවෙනවා. රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේ ආදී 11 ගින්නක් පැහැදිලි කළා. රෑ දවල් දෙකේම පිච්චෙනවා. ඉතින් කාරණාව ගැන හොඳට හිතලා බැලුවොත් අපිට ඒක තේරෙනවා හොඳට. රාගයෙන් පිච්චෙනවා කියලා කියහම සමහරලාට ඒ ගින්න ඔබට හොඳට දැනිලා ඇති. තමන් බොහෝම ළඟින් ඇසුරු කරපු පුද්ගලයෙක් එමෙතන් තැනැත්තියක් තමන් අත්හැරියහම මොනතරම් වේදනාවක් දැනෙනවද? කොයිතරම් ගින්නක් තියෙනවද? උන් හිටි තැන් මතක නැහැ. කෑම බීම මතක නැහැ. කරන වැඩේ හරියට කරන්නේ නැහැ.
බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. සමහරු බොහොම කම්පා වෙනවා. සමහරු දැඩි තීරණ අරගෙන ජීවිත පවා හානි කරනවා. ස්වාමියාට බිරිඳ ගැන සැකයක් තියෙනකොට, සැමියාට බිරිඳ ගැන සැකයක් තියෙනකොට ඔවුන්ගේ ජීවිත මොනතරම් අවුල් වියවුල් තත්ත්වයන්ටපත් වෙනවද? කොයිතරම් කඩා වැටෙන්න පටන් ගන්නවද? රාගික ගින්න. ඒ ගින්න තමයි මම මේ තරම් व्यसනයකට භාජනය කරලා තියෙන්නේ. හේතුව ඒකත් ලෝභකම. රාගයේම තවත් පැත්තක්. පියේහි විපයෝගෝ දුක්ඛෝ. ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකක්. ආන්ගේ කාරණාව තමයි මෙතන විශේෂයෙන් තියෙන්නේ. මේ ලෝකේ ඊ타ත්ම ප්‍රියය ස්වාමියා බිරිඳ, ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය. ඉතින් ඔය අයගේ වෙන්වීම දරා ගන්න බෑනේ. එක්කෙනෙක් කැමැත්තෙන් වෙන් වෙලා යනවා. තව කෙනෙක් වෙන් වෙනවට අකමැත්තෙන් ඉන්නවා. ඇය හෝ ඔහු වෙන් වෙනවට අකමැති කෙනා ඇයට හෝ ඔහුට දැඩිසේම කැමතියි. නමුත් වෙන් වෙලා යන ඇය හෝ ඔහු තවත් කෙනෙකුට කැමතියි. ඔහු ඇයට කැමතියි. ඇය තව කෙනෙකුට කැමතියි. දැන් ඔහුට තියෙන ප්‍රිය විපයෝග දුකක්. ඇයට තියෙන අප්‍රිය සංපයෝග දුකක්. ඉතින් රාගය ගැන කතා කරනකොට එහෙම බොහෝ කරුණු සඳහන් කරන්න පුළුවන්. එතන මෙතන සඳහන් කළා කෙනෙක් හරියටම hina වෙනවා නම් කෙනෙකුට hina වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතය දිහා බලලා. බාන්න කොච්චර වටිනවද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට ධම් දේශනා කරනකොට සසර ගැන විශේෂයෙන් කරුණු දේශනා කළා. සතර අපාය ගැන කරුණු දේශනා කළා. පින පව පිළිබඳව කරුණු දේශනා කළා. සත්වයාට මේ සංසාරයෙන් එතර යන්න මාර්ගයේ භාග්‍යතුන් වහන්සේ මැනවින් පෙන්නලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට කීකරු වෙලා යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ පැවැත්වුවා නම් ආන් ඉවන් අයට hina වෙන්න පුළුවන්. ඇයි ඒයට hina වෙන්න පුළුවන්? තමා තුළ පූර්ණ විශ්වාසයක් තියෙනවා. මේ ජීවිතේ මරණයෙන් පස්සේ සතර අපායක උපදින්නේ කියලා. නමුත් පින්නතුනි බලන්නකෝ. ඔය hina වෙන හැමෝම ගාව එහෙම විශ්වාසයක් තියෙනවද කියලා? සතර අපායටම මුහුණලා ඉඳගෙන සතර අපායෙම නිජබිම කරගෙන ඔවුන් hina වෙන්නේ සතර අපාය ගැන දන්නේ නැති හින්දා. අකුසල් වල තරම දන්නේ නැති නිසා. මේ ගාථා රත්නේ ඒකම තමයි සඳහන් කළේ. අනුවණය තමන් කරපු අකුසල කර්මයේ තරම දන්නේ නැති නිසා ඔහු තව තව අකුසල් කරනවා. නමුත් ඒ අකුසල කර්මයේ විපාක දෙනකොට වැටහෙනකොට ගින්නෙන් දැවෙන කෙනෙක් වගේ තැවෙනවා. ඉතින් අපි ප්‍රේතයෙක් ගැන සඳහන් කළා. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මුල් වුණේ කොතනද කියන කාරණාව සඳහන් කරනකොට මහමුගලන් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පැහැදිලි කළා, මතක් කළා, ස්වාමීනි මෙන්න මේ වාගේ ප්‍රේතයෙක් මම දැක්කේ කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහණෙනි ওই ප්‍රේතයා මමත් දැක්කා. ওই ප්‍රේතයා මම දැක්කේ බොමැඩදීමයි. ඒ කියන්නේ ලෞතර බුද්ධත්වය සාක්ෂාත් කරපු දවසේම මේ ඔක්කොම දැක්කා. නමුත් අද වෙනකන් ප්‍රේතයා ගැන මම කාටවත් කීවේ නෑ. ඒකට හේතුව තමයි යොදුන් 25ක් විතර උස විශාල ශරීරයක් තියෙන ප්‍රේතයෙක් ගැන මං කරුණ සඳහන් කළා නම් බොහෝ දිනෙක සැක උපදවනවා. පිළිගන්නේ නැතුව යනවා. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ
අනුශාසනාව යමෙක් බැහැර කරනවද? ඔහු රැස් කරගන්නෙම දෙවන්ත අකුසල කර්ම. ඔවුන් අකුසල් කරගන්න නිසා මේ කාරණාව ඔවුන් අවිශ්වාස කරයි කියලා හිතපු නිසා මං තාම මේ කාරණාව සඳහන් කළේ නෑ. නමුත් අද මම කියනවා මම දැක්ක කියලා. මොකද මට සාක්ෂියක් තියෙනවා. මොකද්ද සාක්ෂිය? මහ මොග්ගල්ලාණෙනුත් මේ ප්‍රේතයා දැක්කා. ඉතින් මේ කාරණාව සඳහන් කරාම භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙම මහ දැවැන්ත ප්‍රේතෙක් වෙලා ඉපදෙන්න සංසාරේ කරලා තියෙන අකුසල කර්මය මොකද්ද කියලා. අතීත කතාව අපේ බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වවට පැහැදිලි කරලා තිබුණා. නමුත් කාල වේලාවේ හැටියට අපි ටිකක් කෙටියෙන් අතීත කතාව සිහිපත් කරමු. අපේ බුදුරජාණන් වහන්සේට කලින් මේ මහා කල්පයේ තුලදීම මේ ලෝකේ පහළ වෙලා හිටියේ කාශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්‍යපයන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 20000ක්. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ හිටියා සුමංගල කියලා සිටුවරයෙක්. මේ සුමංගල සිටුවරයා මහා ධනවත්. සිටුවරයා කල්පනා කළා මා විසින් භාග්‍යතුන් වහන්සේට ආරාමයක් හදලා පූජා කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරපු සිටුවරයා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල ආරාම සංකීර්ණයක් හැදුවා. ඒ ආරාම භූමිය සම්පූර්ණයෙන්ම රත්තරන් ගඩොල් වලින් ඇතුරුවා. බිමට අල්ලලා තියෙන ඔක්කොම රන් ගඩොල්. විශාල ආරාමයක්. භාග්‍යතුන් වහන්සේට මේ ආරාමයේ බොහෝම ශ්‍රද්ධාවෙන් පූජා කළා. එක දවසක් මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ දැකගන්න උදේ පාන්දරම ආරාමයට යන වෙලාවේ අම්බලමක පුද්ගලයෙක් නිදාගෙන හිටියා. ඊට මොහොතකට කලින් වගේ තමයි ඔහු අම්බලමට ඇවිල්ලා තියෙන්නේ. ඔහුගේ පාදවල තාමත් මඩ වියලිලාවත් නැහැ. නමුත් ඔහු හිසේ ඉඳලා කහපාට වස්ත්‍රයක් පොරවගෙනයි හිටියේ. ඒ නිසා මේ කවුද කියන කාරණාව පේන්නේ. නමුත් සිටුතුමා ඔහු දැකලා පිරිසත් එක්ක සඳහන් කළා රෑ තිස්සෙම ඇවිදලා මේ දැන් තමයි මෙතන නිදාගෙන තියෙන්නේ කියලා. එච්චරයි සිටුතුමා කිව්වේ. සිටුතුමා ඒ ටික කියලා ආපහු ගමන් ආරම්භ කළා. නමුත් මේ පුද්ගලයා හිස වහගෙන හිටපු රෙදි කඩ මෑත් කරලා ඒ කවුද කියලා බැලුවා. එතකොට අඳුරගත්තා මේ තමයි සිටුතුමා. කල්පනා කළා මට මෙහෙම කියපු නිසා මං ඔබට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා. සුමංගල සිටුවරයා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡා කරලා සසර බය ඇති කරගෙන අපේ අනාථපිණ්ඩික සිටුතුමා වගේ මහා පිංකම් කරපු සිටුවරයෙක්. නමුත් සිටුතුමාගේ කතාවට පලිගන්න හිතාගෙන අර පුද්ගලයා හොඳට පැහීගෙන ඉන්න සිටුතුමාගේ කුඹුරු යායවල් 7 පාරක් ගිනි තිබ්බා. අර වචනෙට පලිගන්න. සිටුතුමාගේ ගෙදර 7 පාරක් ගිනි තිබ්බා. සිටුතුමාගේ විශාල ගවරයන් ඉන්න ගවගාල් වල ඉන්න ගොන්නුන්ගේ පාද කපලා දැම්මා. 10 ගාන ගොන්නුන්ගේ පාද කැපුවා. එක වතාවක් දෙවතාවක් නෙමෙයි 7 වතාවක් විතර. කුඹුරත් එහෙම්මම පිච්චුවා, ගෙටත් එහෙම්මම ගිනි තිබ්බා. නමුත් සිටුතුමා එකක්වත් ගණන් ගන්නේවත් නැහැ. හිතන්නේවත් නැහැ. කනස්සල්ලක් පේන්නවත් නැහැ. සිටුතුමා බොහොම කනස්සල්ලෙන් ඉන්නේ මේ ශරීරයේ ඉඩම් ටික ගිනි ගත්ත නිසා. දැන් එක දිගට 7 පාරක්ම ඉඩම් ටික ගිනි ගත්තා. ගවයන්ගේ කකුල් කැපුවා. මාලිගාව විනාශ කරලා දැම්මා. සිටුතුමා ඉන්නේ හරි කල්පනාවෙන්. සිටුතුමා ඉන්නේ බොහොම පශ්චත්තාප ස්වභාවයෙන්.
මේකට හේතුව සිටුතුමා හොයනවා කියලා කිසිම දවසක අහන්න ලැබුණේ නෑ කාටවත්. කිසි පසුතැවීමක් නෑ. කවුද කළේ කියලා හොයන්නේ නෑ. ඒ පුද්ගලයාට ඇතිනම් ඔහු කරගත්තා වී. එයත් ඔහුටම කරගන්න හම්බ කර ගැනීමක්. ඉතින් මේ පුද්ගලයාත් මෙහෙම හානි කරලා බැලුවා. නමුත් සිටුතුමාගෙන් කිසිම පසුගාමී බවක්, දුක්ඛිත ස්වභාවයක් අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. දැන් ඕනේ සිටුතුමාට රිදවන්න. මේ පුද්ගලයා සිටුමාලිගාවේ වැඩ කරන කෙනෙක් එක්ක යාළු වෙලා හිතවත් වෙලා උඹලගේ සිටුතුමාට රිදෙන්න යමක් කරනවා නම් මොන වගේ දෙයක්ද කරන්න හොඳ කියලා. ආන්ගේ වෙලේ සඳහන් කළා සිටුතුමා බොහෝම කැමති, ඊ타ත්ම ප්‍රියයි බුදුරජාණන් වහන්සේට හදලා දුන්න මාලිගාවට. සිටුතුමා නිතර ජීවත් වෙන්නේ මේ පින්කම කිරීමේ සතුටත් එක්ක. හැබැයි කවුරුවත් ওই මාලිගාවට හානි කළොත් එදාට සිටුතුමාට හොඳටම රිදෙයි කියලා සඳහන් කළා. ඒක තමයි කාර්යය. අර පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩිනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේගේ විහාරයට ගිනි තිබ්බා. සිටුතුමාට ආරංචි වුණා. සිටුතුමාට එදානම් ඒ ආරංචිය ලැබිලා තවත් මාලිගාව ඇතුලේ ඉන්න බැරුව ගියා. සිටුතුමා වහාම ගියා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු පන්සල ගාවට. අය නිමන්න බේරන්න දෙයක් නැහැ. ඔක්කොම දෙවිලා. අලුවෙන්ඩ ආසන්නයි. විශාල පිරිසක් රැස් වෙලා. හැමෝම ඔළුවේ අත තියාගෙන මොකද්ද මේ අපරාධය කියලා කල්පනා කරනවා. සුමංගල සිටුතුමත් දැවෙන පන්සල දිහා බලාගෙන හිටියා. ටික වෙලාවකින් සිටුතුමා අත්පොලසන් දීලා hina වුණා. රැස් වෙලා හිටපු හැමෝටම බයයි. රන් කහවණු කෝටි කීයක් මේ වෙනුවෙන් වියදම් කරලා ඇද්ද? අද ඒක විනාශ වෙලා. සිටුවරයට ඒක දරා ගන්න බැරුව ඇති. මේ hina වෙන්නේ උමතු භාවයක් ඇති වෙලාද කොහෙද? සිටුතුමනි ඇයි දරා ගන්න අමාරුද අපරාධය ගැන? සිටුතුමා කියනවා නෑ. මට එහෙම දරා ගන්න බැරි කමක් කොහොමත් නෑ. පිරිස අහනවා සිටුතුමනි මේ තරම් පන්සලක් මේ තරම් වැය වියදම් කරලා මේ තරම් අපූර්වට ගොඩනගලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරපු පන්සල අද ගිනිපත් වෙලා. නමුත් ඔබ hina වෙනවා. ඒ කොහොමද hina වෙන්නේ? ඒ ඇයි hina වෙන්නේ? සඳහන් කළා ලෞතුරා බුදු කෙනෙකුට මෙවන් ආරාමයක් හදලා පූජා කරන එක ශාසනික සුළුපටු වැඩක් නෙමෙයි. හැබැයි ඒක මේ ලෝකේ හැමෝටම කරන්න ලැබෙන දෙයක්ුත් නෙමෙයි. නමුත් මම ඒක කළා. මං ඒකෙන් රැස් කරගත්ත කුසල් ප්‍රමාණය සීමාවක් නැහැ. අනන්ත පරිමාණයි. නමුත් මට අද පුදුම භාග්‍යයක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සියලු පහසුකම් සහිතව සැප සම්පත් ඇතුව තවත් පන්සලක් හදලා පූජා කරන්න. මට සතුටු ඒකයි. මට තවත් පන්සලක් හදලා පූජා කරන්න පුළුවන්. ආන්ගේ වෙලාවේ ඒ කතාවත් අර පුද්ගලයාට ආරංචි වුණා. සිටුතුමා කිසිම කනස්සල්ලක් නැහැ. නැවත පින්කමක් කරන්නයි ලෑස්තියි. කල්පනා කළා මෙහෙම කරලා පාඩු කරලා කවදාවත් මේ පුද්ගලයාට රිදවන්න බැරි පාටයි. දැන් කරන්න තියෙන හොඳම වැඩේ ඔහු මෙලවින් තුරන් කරන එකයි. දැන් සිටුතුමා පන්සල හදලා පන්සල පූජා කරන දවසේ ඇවිල්ලා විශාල පිරිසක් අතුරු සිදුරු නැතුව පිරීලා සුදු ඇඳලා ලස්සනට සිටුතුමාගේ වෛරක්කාරයත් මෙතෙන්ට ආවා. මේ ආවේ ඉඩ ලද මොහොතකින් සිටුතුමාට පිහියෙන් ඇනලා ප්‍රයෝජනයක් ගන්න. මරලා දාන්න.
නමුත් පින්නතුනි ඔහු එහෙම හිතාගෙන ආවත් දවස් 7ක් එක දිගටම පින්කම තිබුණා. ඉතින් නිතර සිටුතුමත් එක්ක පිරිස ගැවසෙනවා. ආන් ඒක හින්දා තමන් බලාපොරොත්තු වෙච්ච විදිහට සිටුතුමාගේ ජීවිතයට හානියක් කරන්න ඔහුට බැරි වුණා. මෙහෙම දවස් 7ම ගෙවිලා ගියා. දැන් අන්තිම දවසේ අන්තිම දානේ වේලත් ඒ විහාරය ඇතුලේ පූජා කළා. අන්තිම දානේ වේලත් පූජා කරලා සිටුතුමා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි කලින් පන්සලක් හදලා පූජා කළා. කෙනෙක් ඒක ගිනිබත් කළා. හැමෝටම මේක පාඩුවක් කියලා දැනුණා. හැමෝම මේ ගැන කනස්සල්ලටපත් වුණා. ස්වාමීනි නමුත් ඒක පාඩුවක් කියලා මම හිතන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක ලාභයක්ම විතරයි. ඇයි ඒක ලාභයක්ම විතරයි කියලා කියන්නේ? මට නැවත පන්සලක් ගොඩනගන්න අවස්ථාව ලැබුණ ස්වාමීනි. ස්වාමීනි දෙවනි වතාවටත් ඒ වාගේ මහ පන්සලක් ගොඩනගන්න මට අවස්ථාව ආවේ කෙනෙක් පන්සලට ගිනි තියාපු නිසා. ඒ පුද්ගලයාම වෙන්න ඇති ස්වාමීනි 7 වතාවක් පැහුම් පාට වැටිච්ච කරල් සහිත මගේ කුඹුරු ගිනි තිබ්බා. මගේ මාලිගාව කඩලා බිඳලා ගිනි තියලා විනාශ කරලා දැම්මා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු අපූර්ව පන්සලත් විනාශ කරලා දැම්මා. නමුත් මම නැවත පන්සලක් ගොඩ නැගුවා. එකම පින දෙපාරක් කරගන්න ලැබුණා. ස්වාමීනි ඒ අවස්ථාව මට ලැබුණේ මෙන්න මේ පුද්ගලයා නිසා. මොන පුද්ගලයාද? ඉන්නවනම් යම් වෛරක්කාරී ඔහු නිසා. ඔහු කවුරු හෝ වේවා. ස්වාමීනි මේ කරපු මහා පිංකමේ අග්‍රභාගය ඔහුට අනුමෝදන් කරන්න. ආන් එහෙම සඳහන් කරාම පිහියක් සංගවගෙන සිටුතුමා ජීවිතෙන් නිර්පණ්ඩ බලාගෙන හිටපු මේ පුජ්‍යලයා කල්පනා කළා මොහු මහා පුදුම මිනිහෙක්. අච්චර අපරාධ මම මුල් කාලේ කළා හොයලවත් බැලුවේ නෑ. ඔහුට රිදවන්න කියලා මං බුද්ධ මන්දිරයේ ගිනි තිබ්බා. ඔහුට රිදුන්නේ නෑ. ස්වාමීනි ආන්ගේ පුජ්‍යලයා මට අද පිණුත් දුන්නා. අනේ සිටුතුමනි මට සමාව වෙන්න. ඔබෙන් අද සමාව ගත්තේ නැත්තම් මගේ හිස හෙන වැටෙන්න පුළුවන්. මගේ හිස මතට හෙන වැටෙන්න පුළුවන්. මට සමාව වෙන්න කියලා කියනකොට සිටුතුමා සඳහන් කළා මම ඔබ දැකලා නැහැ. මම ඔබ ඇසුරු කරලා නැහැ. මගේ ඔබේ කුළුපග සම්බන්ධකමක් නැහැ. නමුත් ඔබෙන් මට මහා වරදක් වුණා කියලා ඔබ මගේ සමාව ඉල්ලනවා. මොකද්ද මගෙන් වෙච්ච වරද? නොදැන හෝ වරදක් වුණාද මං අතින්? ඔහු සඳහන් කළා නෑ. සිටුතුමා කියනවා හොඳයි. එහෙනම් ඔබද මගේ කුඹුරු යායේ පිච්චුවේ? ඔබද මගේ ගවයන්ගේ කකුල් ටික කැපුවේ? ඔබද භාග්‍යතුන් වහන්සේගේ මාලිගාවට ගිනි තිබ්බේ? මොහු සඳහන් කළා ඔව් සිටුතුමනි. ඒ වෙලාවේ ඇහුයි මොකක් සඳහාද? මොකක්ද ඒකට හේතුව? මහරජතුමනි මතකද? එක දවසක් උදේ පාන්දර මම නිදාගෙන ඉන්න තැනට ඇවිල්ලා ඔබ වචන කීපයක් කිව්වා. එදා මගේ හිතේ ඇතිවෙච්ච කෝපය තමයි මම මේ පිට කරන්න යෙදුනේ. ඔබට රිදවන්න කියලා හිතාගෙන. මට රිදෙනව මිසක් ඔබට රිදෙන බවක් නෑ. නමුත් පින්කම් ඔක්කොම කරලා ඔබ පළමුවෙන් මටත් පින් අනුමෝදන් කළා. මුල්ම කොටස. මං අපරාධකාරයෙක්. මට සමාව වෙන්න. ස්වාමීනි මට සමාව වෙන්න කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ විශේෂයෙන් සඳහන් කළා
සිටුතුමා ඔහුට සමාව දුන්නා කියලා. නමුත් මොහු නැවත ඉල්ලීමක් කරනවා සිටුතුමනි. මට ඔබ සමාව දෙනවා නම් අදින් පස්සේ මටත් මගේ දරුවන්ට ඔබ වෙනුවෙන් බැල මෙහෙවරකම් කරන්න මාලිගාවෙම ඉඩක් දෙන්න කියලා. සිටුතුමා සඳහන් කළා, යාළුවේ මගෙන් ඔබට වරදකින් වචනකින් හරි වරදක් වුණා නම් ඒකට මට සමාවෙන්න. හැබැයි නැවත ඔබේ වගකීම මට බාර ගන්න බෑ. ඔබ කැමති විදිහට ඔබේ ජීවිතේ පවත්වන්න. මොහු කියනවා මගේ අපි ඔක්කොම සේවකයෝ හැටියට මාලිගාවේ තියාගන්න කියලා. සිටුතුමා කියනවා නෑ. ඒකේ තරම් සුදුසු නෑ. කවදාවත් දැකලා නැතුව මගෙන් හම්බෙලා කියපු කතාව මේ තරම් දරුණුට අරගෙන මෙච්චර අපරාධ ගොඩක් ඔබ කෙරුවා නම් ජීවිතේට තව තවත් ලං වෙලා ඔබලාට වචනයක් දෙකක් කියවුනොත් කොතනින් අතර වේද දන්නේ. ආන්ගේ නිසා නැවත මගේ ගෙදර ඇවිල්ලා මට බැල මෙහෙවරකම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ කැමති විදිහට ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න දැන් මෙතන යන්න කියලා. ඔහු එතනින් පිටත් වෙලා යන්න ගියා. හැබැයි එදා ඉඳලා හරියට පශ්චත්තාපයටපත් වුණා. ආංගර මුලින් සඳහන් කළා අනුවණය අකුසල් කරනකොට අකුසලයේ තරම දන්නේ. අනුවණය ද්වේෂය නිසා බොහෝ පව්කම් කරනවා. ද්වේෂය වෙන එකක්. අකුසලයේ තව එකක්. ද්වේෂය නිසා අකුසල උපදිනවා. නමුත් මේ පුද්ගලයා මේ ද්වේෂය නිසා තමන්ගේ හිතේ ඉපදිච්ච අකුසල කර්මය, අකුසල චේතනාව ඒ විදිහටම ක්‍රියාත්මක කළා. සිටුතුමාගේ සම්පත් විනාශ කළා. ශ්‍රද්ධාවෙන් හදාපු බුද්ධ මාලිගාවත් විනාශ කළා. නමුත් ඒකේ කර්මය කොහොමද? ඊළඟට උපදිනකොට ඵලය මොකක් වෙයිද? ඒකක්වත් ඔහු දන්නේ නැහැ. නමුත් ඒක දැනගන්නව නම් යම් පුජ්‍යලෙක් ආයේ කර්ම කරන එකක් නැහැ. කර්මයාගේ විපාකය ඒ තරම්ම බලවත්. කර්මයාගේ විපාකය ඒ තරම්ම භයානකයි. යමෙක් යම් කර්මයක් කළාද ඒ කර්මය ඔහු කළ විදිහටම ඔහුට විපාක දෙනවා. ඒක තමයි ලෝක න්‍යාය ධර්මය. යමෙක් ශ්‍රද්ධාවෙන් මෙවන් දේවල් කරනවද ඒ නිමාව සනිටුහන් කරන්න සුදුසුම කාලේ සුදුසුම වෙලාව මේ විශ්වයෙන්ම අපිට දැනුම් දෙනවා. ඒකයි අපි දින වකවානු වෙනස් කරලා හරි නැවත යොදාගන්නේ. නමුත් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තරම් අකුසල් කරපු මේ පුද්ගලයා මේ සිටුතුමාගේ සිද්ධියෙන් පස්සේ හැම වෙලාවෙම තමන් කරපු අකුසල් ගැන කල්පනා කර කර පශ්චත්තාපයටපත් වුණා. බොහෝ සිත් තෙවුලෙති වුණා. ඒකයි සඳහන් කළේ අකුසල් කරපු පුද්ගලයා ගින්නෙන් දැවෙනවා තැවෙනවා වගේ පිච්චෙනවා කියලා. මැරෙන්න කලින්. මැරුණට පස්සේ නම් කොහොමත් ඔහුට නිරාදුක්කරුම වෙනවා. පින්නතුනි මෙන්න මේ සත්වයා මාලිගාව ගිනි තියපු පුජ්‍යලයා පස්සේ කාලේ තමන් කරපු අකුසල කර්ම ගැන මතක් කර කර පුදුම විදිහට ඒ ජීවිතේ විඳෙව්වා. ඒකයි සඳහන් කළේ අග්ගි දණ්ඩෝව තප්පති. යම් කෙනෙක් යම් අකුසලයක් කරගත්තාම ආන්ගේ අකුසල කර්මය නිමාවෙන්න කොච්චර කල් යනවද? කවද්ද ගෙවිලා ඉවර වෙන්නේ? ඒකේ සීමාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පසුතෙවි ඉඳලා මරණයටපත් වෙච්ච අර පුජ්‍යලයා වීචි මහ නිරේ ගිහිල්ලා ඉපදුනා.
අන්තර් කල්පයක් තරම් දීර්ඝ කාලයක් අවීචි මහනිරේ දුක් විඳලා නැවත වතාවක් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රේතාත්මයක ඉපදිලා මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළ ඒ ප්‍රේතය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අජගර ප්‍රේතයා මන් දැකලා ගොඩක් කල් කියලා. අජගර නම් වූ ප්‍රේතෙක්. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තව තවත් තහවුරු කරලා කරුණු විස්තර කරන්න අපි අර මුලින් සඳහන් කරපු ගාථාව දේශනා කළා. අතපාපානි කම්මානි කරං බාලෝන බුජ්ජති. සේහි කම්මේහි දුම්මේදු අග්ගි දණ්ඩෝව තප්පති. කාටද පින්නතනේ දුම්මේද කියලා කියන්නේ? දුම්මේද කියලා කියන්නේ දුෂ්ප්‍රඥා නුවණ නැති කෙනා. එන මෙතන සඳහන් කළා යේහි කම්මේහි දුම්මේදු. මේ දුෂ්ප්‍රඥා යම් කිසි කර්මයක් කරනවද? ඉතින් දුෂ්ප්‍රඥා වැඩිපුරම කරන්නේ අකුසල කර්ම. යම් අකුසල කර්මයක් මේ දුෂ්ප්‍රඥා කරනවද? ඒ අකුසල කර්මය කරන්න ඔහුට හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව නිසා වෙන්න පුළුවන්. ද්වේෂය නිසා වෙන්න පුළුවන්. වෛරය නිසා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් හානි වෙන්නේ කාටද? අනුන්ට වගේම තමන්ටත් හානි. තමන්ටත් කරදරයි. මෙලවදීම කරදරයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුෂ්ප්‍රඥයා ඇයි ද්වේෂයේ පදනම් කරගෙන පව් කරන්නේ? දුෂ්ප්‍රඥයා ඇයි ද්වේෂයේ පදනම් කරගෙන මේ සංසාරේ දික් කරගන්නේ? එක හේතුවක්. අකුසල් බව දන්නවා. මේක අකුසලයක් කියලා දන්නවා. හැබැයි විපාකය දන්නේ නැහැ. කීවට හරියට අහලත් නැහැ. අකුසලයේ විපාකය. පින්නතුනි මේ පුද්ගලයා විතරක් නෙමෙයි. අදත් එහෙමම තමයි. පව් කරන්න එපා කියලා කොච්චර දේශනා කළත් මොනතරම්නම් පව් කරනවද? අඩු වුණ බවක්, අඩු වෙන බවක් පේන්නේ නෑ මිසක්. ඕන තරම් දෙනා අකුසල් වල විපාක බුද්ධාන්තර ගණන් විඳිනවා සමහර වෙලාවට. හැබැයි ඒගොල්ලන්ට කර්මයේ කර්මඵලයේ දක්වලා අකුසලයේ විපාකයේ කියලා දීලා නිරයවල ස්වභාවය පැහැදිලි කරලා දුන්නොත් පවට බය වෙන්න තියෙන කැමැත්ත තව තව වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා යම් කෙනෙක් සිද්ධ කරනවා නම් යම් කටයුත්තක් අත පාපානි කම්මානි කරං බාලෝ නබුජ්ජති. යමෙක් යම් පින්කමක් කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසදායකයි. නමුත් දුෂ්ප්‍රඥා පින්කම් කරන්න කැමති නැහැ. සල්ලි මිල මුදල් විය පැහැදම් කරන්න කැමති නැහැ. සමහර වෙලාවට ඊටාම දුප්පත්, ඊටාම අහිංසක කෙනෙක් උසස් විදිහට ගුණ සම්පූර්ණ කරමින් උසස් කෙනෙකුට ඒ ගුණේ වටිනාකම කියලා දෙන්න ගියත් ඒක බාර ගන්න සූදානමක් නැහැ. පින්කමක් කරලා පින් අනුමෝදන් කරාම ඒ පින් අනුමෝදන් වෙන විදිහක් දන්නේ නැහැ. තමන් සතුටු වෙලා තමන් කළා හා සමානව හිතලා චිත්ත ප්‍රීතිය උපදවගෙන සතුටු වෙන්න පුළුවන්. කොච්චර හොඳද? කොච්චර වටිනවද? මොනතරම් අපූර්වද? මටත් තිබුණා නම් මමත් අකුසලයන්ගෙන් ඈත් වෙන පැත්තට යනවා. පින්නතුනි එහෙම සඳහන් කළේ මේ බාලයා ඕනතරම් පව් කරනවා කර්මයයි ඵලයයි දන්නේ නැහැ. ආන් ඒක නිසා විශේෂයෙන් කර්මයේ කර්මඵලය අපි හැම කෙනෙකුගේම ජීවිතයේ අවබෝධයක් තියාගෙන තියෙන්න ඕනේ. ද්වේෂ සිතින් නමුත් යමෙක් මරණයට පත් වෙනවා නම් පින්නතුනි අති භයානකයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ භයානකයි කියලා සඳහන් කළේ යමෙක් මැරෙන වෙලාවේ ද්වේෂ සහිත නම්
උපදින්න වෙන්නේ විස සහිත සතෙක් වෙලා කියලා සඳහන් කරන්නේ. නායික් පොළඟෙක් කුණ කටුවෙක් වගේ සතෙක්. එහෙම තැනක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ඒ වාගේ තිරිසන් ආත්මවල දුක් විඳලා പ്രേත ලෝකවල නිරේවල් වල තවත් හරියට දුක් විඳිනවා. තමන් කරන අකුසල කර්මේ තරම දන්නේ. බලවත් බව දන්නේ. මේ අකුසල් විපාක දෙනවම නේද කියන කාරණාව හිතන්නේ නැහැ. ඒ හින්දා අකුසල්ම කරන්න යෙදෙනවා. අකුසලයටම පෙළඹෙනවා. මේක තමයි බාලයාගේ ස්වභාවය. කර්ම විපාකේ නොදන්න නිසාත්, ද්වේෂසිත නිසාත් බාලයා නිතරම අකුසල් කරගන්නවා. සේහි කම්මේහි දුම්මේදු අග්ගි දණ්ඩෝව තප්පති. ආන් එහෙම අකුසල් කරගත්ත පුද්ගලයා මෙලොව හැර දමලා යන්න ඉස්සරලා ගින්නෙන් දවන්නෙක් වගේ දැවෙනවා. මානසිකව දැවෙන්න පටන් ගන්නවා. අපි කියනවා විඳවනවා කියලා. තමන් කරපු අකුසල කර්ම එකක් ගානේ මෙනෙහි වෙවි තමන්ට වැටහෙනවා. ආන් මේ වෙලාවට දැනෙන මානසික වේදනාව මරණ මංචකයක හිත හදාගන්න කොහෙද පින්නතුනේ හේතු වෙන්නේ? ඒක වෙන්නේ නෑනේ. ආන්ගින් සාදේශනා කළා කර්මයයි ඵලයයි නිතරම දකින්න. කර්මයයි ඵලයයි නිතරම අවබෝධ කරගන්න. කර්මයෙන් බේරෙන්න, ඒ අකුසලයෙන් ගැලවෙන්න නම් කුසල්ම අවශ්‍යයි. නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂයන් ලබන්නෙම්වා. සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලබන්නෙම්වා. සත්පුරුෂයන්ට කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. නිතර ජීවිතේ ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙන විදිහට, බලාපොරොත්තු වෙන තැනක ඊටාම උසස් අයුරින් තමන්ගේ කටයුතු ටික සම්පූර්ණ කරන්න එවන් අයට පුළුවන්කම තියෙනවා. නිවැරදිව මෙලව කටයුතු කරපු අය සත්පුරුෂයන්ගේ ඇසුර නිසා එලව මෙලව දෙකම සාර්ථක කරගන්නවා. නමුත් අකුසලයට බර පුද්ගලයා කොයි තරම් අකුසල් කන්දරාවක් කරනවද? පව් කියන බව දන්නවා. මදුරුව මරහම පව් බව දන්නේ නැද්ද? මකුණ උකුණ මරහම පව් බව දන්නේ නැද්ද? දන්නවා. දැන නමුත් අපි අකුසලමෙම කරන්නේ මේ ස්වභාව ධර්මයන්ගේ විශේෂත්වය දන්නේ නැති නිසා. ඒ ස්වභාව ධර්මයන්ගේ විශේෂත්වය දන්නේ නැහැ කියලා සඳහන් කළේ. සත්වයාට දඬුවම් පමුණුවනකොට ස්වභාව ධර්මයන්ගෙන් පැමිණෙන දඬුවම ඊටාම බලවත්. දැන් අපිට මේ නිරයවල් කවුරුවත් අමුතුවෙන් ගිහිල්ලා හදලා ආපුවා නෙමෙයිනේ පින්නතුනේ. වැරදි කරන සත්වයාට දඬුවම් කරන්න ස්වභාව ධර්මයේ විසින්ම මේ විශ්වයේ නිර්මාණය වෙච්ච දේවල්. සතර අපාය විශේෂයි. ඒකින් නිරය තවත් විශේෂයි. ජීවිතයට සාධාරණයක් නොකරගත් අය, කර්මයට කර්මඵලයට තැන නුදුන්න අය මරණින් පස්සේ එවන් නිරයගාමී ආත්මවල උප්පත්තිය ලැබලා අතිශයින්ම දුකට සංතාපයට පීඩාවටපත් වෙනවා. එනම් මෙලව ජීවත් වෙන කෙනෙක් ලබාගත් තමන්ගේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය ඊට උසස් විදිහට ගත කරලා උසස්ම ආකාරයේ කටයුතු වල යෙදිලා මහානීය පින්කම් සම්පූර්ණ කරගෙන ජීවිතයට උතුම් සාධාරණයක් සකස් කරගන්න පුද්ගලයෙක් උත්සාහ කරන්න ඕනේ. සිල්වත් නම්, ගුණවත් නම්, ස්වභාව සත්වයාට කරදරයක් කරන්නේ නැත්නම් අජීවී පරිසරේ පවා ආකාශස්ත භූමස්ත දෙවියෝ පවා එවන් අයට විශේෂ අනුග්‍රහයක් දක්වනවා. දෙමනම් ඊටාම කෙටියෙන් සිහිපත් කළොත් මෙතන පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේගේ මාලිගාව ගිනි තියපු පුජ්‍යලයා මරණයටපත් වෙලා අජගර නමින් ප්‍රේතෙක් වෙලා ඉපදිලා
මහමුගලන් මහරහතන් වහන්සේ දැක්ක වගේම දැවෙනවා පිච්චෙනවා. මේ ලෝකේ ජීවත් වෙන අනික් හැම කෙනෙක්ම කර්මයේ ඵලය දන්නේ නැති නිසා, ඒක හොයන්න උත්සාහ කරන්නෙත් නැති නිසා අකුසලයක් කරන්න උනත් ඒක වැඩි ගණන් ගන්නෙ නෑ. එකයිනේ කියලා හිතනවා. එකපාරයිනේ කියලා හිතනවා. නමුත් අකුසලයේ හරිම බලවත්. අකුසලයේ මහා බලවත් අකුසල කර්මයක්. අකුසලයේ ස්වභාවය ඒකයි. ආන් ඒකින්ද හැම මොහොතකම අකුසල් වලින් ඈත් වෙන්න. පුළුවන් හැම මොහොතක්ම සිහියෙන් ජීවත් වෙන්න. අකුසලයට යෙදෙන්න හැදෙන හැම වෙලාවකම අකුසලයේ මග හරින්න. එහෙම නැති වුණොත් කොයිසා දීර්ඝ කාලයක් සතර අපායේ දුක් අනුභව කරන්න සිද්ධ වෙයිද කියන කාරණාව තහවුරු නැහැ පින්නතුනි. මෙලව යහපත් සාර්ථක ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ දිනෙකට යහපතක් සැලසෙන විදිහට මෙලව ජීවිතේ පූර්ණේ කරනවා. එවන් අය පාපයෙන් අත මිදිලා මෙලව කුසල් මත පූර්ණේ කරලා මෙලවදීම තැවීමක් දැවීමක් නැතුව හරි සතුටින්ම මෙලවින් සමු අරගෙන සුගතිය උපදිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්සු වැඩිපුර පව් කරන්නේ ද්වේෂසිත හින්දාම නෙමෙයි, කර්මයේ විපාකයේ දන්නේ නැති නිසා. ආන්ගේ නිසා පින්නතුනි ධර්මයේ තුලට ලං වෙන්න ඒ කර්මවල විපාකයත් අපි අවබෝධ කරගෙන ජීවිතේ කවදාවත් එවන් කර්ම වලට මුල පුරන්නේ නැති අය බවට පත් වෙනවා. පන්සිල් ගැන වුණත් හරියටම තේරුම් ගත්තොත් අය කිසි දවසක පාප චේතනාවකට යමු වෙන්නේ නැහැ. පින්නතුනි මේ කාරණාව ජීවිතයට එකතු කරගෙන අකුසලයාගේ විපාකයේ බලවත් බව දැනගෙන ඒ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විපාක දෙන බව දැනගෙන බුද්ධාන්තරයක හම්බ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් උතුම් ඵල නිලන්න සත්පුරුෂෝ ආශ්‍රය කරන්න ඔබ සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා පරගස්තොට උඩුගල්ල හන්දියේ පදිංචි කුඩා ලියනගේ මහේ හේමචන්ද්‍ර කඹුරාවල උඩුගල්ල හන්දියේ පදිංචි කුඩා ලියනගේ හේමචන්ද්‍ර කඹුරාවල විතානගේ ශ්‍රියාලතා කුඩා ලියනගේ හිමාල් මදුෂාන් කුඩා ලියනගේ සේවිත හේසංජිත් සහ සඳුනි ජයසුන්දර දියණිය යන මේ පිරිස දේශනාවේ සදහැවත් දායකත්වයේ දරලා තියෙනවා. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා නොවැම්බර් මාස 9 වෙනි දින ජන්මදිනයේ යෙදෙන කුඩා ලියනගේ හේමචන්ද්‍ර පුතණුවන් මෙලවට ජනිත කළ ලොකු ලියනගේ මිසිනෝනා අල්විස් මාතාවටත් කුඩා ලියනගේ හේමචන්ද්‍ර පියාණන්ටත් ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය ලැබේවා. මේ කුසල්යේ සඳහා මහත් උපකාරයක් වේවා. මේ ධර්ම දානමේ පුණ්‍ය මහිමෙන් කුඩා ලියනගේ ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රියා අබේසිංහ නැගණිය ඇතුළු පවුලේ දරු දැරියන්ටත් කුඩා ලියනගේ ඩග්ලස් හේමචන්ද්‍ර සහ සුබා හපු හෙට්ටි මෑණි නැගණිය ඇතුළු පවුලේ දරු දැරියන්ටත් කුඩා ලියනගේ රම්‍යලතා සහ එච් ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ දරු දැරියන්ටත් කුඩා ලියනගේ චන්ද්‍රලතා සහ රෝහණ ලියනගේ යන දෙපළටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. බදුරලිය කඹුරාවල පදිංචිව සිට පරලෝ සපත්වන්නට යෙදුන කඹුරාවල විතානගේ ජිමෝනිස් පියාණන් සහ ලයනල් ප්‍රේමරත්න සහෝදරයාට මේ උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා.
සුජීවත්ව සිටින KTD ලීලාවතී මෑණියන් ඇතුළු වික්‍රමරත්න පවුලේ උතුරු නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අවසරයි කඹුරාවල රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, සුනිල් වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ දුවා දරුවන්, උපාලි වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ දුවා දරුවන්, ලක්ෂ්මන් වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ දුවා දරුවන්, කුමාරසිරි වික්‍රමරත්න මහත්මයා ඇතුළු පවුලේ දුවා දරුවන්, ලින්ටන් වික්‍රමරත්න ඇතුළු පවුලේ දුවා දරුවන්, හේමචන්ද්‍ර වික්‍රමරත්න ඇතුළු පවුලේ සියලු දුවා දරුවන්, අනූෂා ප්‍රියදර්ශනී වික්‍රමරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම දුවා දරුවන් ඇතුළු පරම්පරාවේ නමින් පරලොව සැපත් වුණ සියලුම ඥාතීන්ට ඔවුන් රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයේට, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට, සියලුම සුව විරුවන්ට සහ තරුණ විරුවන්ට, රණ විරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. පවතින කොරෝනා උවදුරෙන් අපටත් රටටත් ලෝකයටත් සුවපත් භාවයක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හේමචන්ද්‍ර කඹුරාවල මහත්මයා ඇතුළු පවුලේ පිරිස නම් සිහිපත් කරපු දායකත්වයේ දරපු හැම කෙනෙක්ම පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වෙන්න මේ පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ නිබ්බානං